65 අපි බලන්නේ කණ්ඩුලතා අවසාන යුද්ධ කරද්දී කණ්ඩුලතාගේ ජීවිතය බේරගන්න බලාගෙන ඉඳ කරේ. දසමහයෝධය ජීවිතය බේරගන්න බලන්න කරේ. අවසාන යුද්ධෙට ගියේ රජතුමාත් දසමහයෝධයත් කණ්ඩුලතා ගියේ ජීවිතේ නැති වුණා. යුද්ධ කරනවා එච්චරයි. දැන් අපිට තියෙන්නේ ජීවිතේ බේර ගැනීමේ අවශ්‍යතාවයද යුද්ධ කිරීමේ අවශ්‍යතාවයද? අපි බලන්නේ යුද්ධ කරන්නේම ජීවිතේ බේර ගන්න. මේ යුද්ධ කරන්නේ මොකටද අපි? දැන් දසමහයෝධයෝ දුටුගැමුණු රජතුමායි කණ්ඩුලතයි යුද්ධ කරේ ශාසනයයි රටයි බේරගන්න. හොඳට බලන්න කියන තැන. දසමහයෝධයෝ දුටුගැමුණු රජතුමාත් කණ්ඩුලතත් ඒ සහ සේනාවෙන් බහුතරයක් යුද්ධ කරේ ශාසනයත් රටත්. මාගේ මේ ව්‍යායාමයේ රජසේව පිණිස නොවන්නේය. සම්බුද්ධ ශාසනයත් මේ රටේ ආරක්ෂා වෙන්නේ. නේ? වන්නේ කියෝනේ. ඒතර ඒ අයගේ බලාපොරොත්තුව යුද්ධ දිනනිකද රට දිනවන එකද? රටයි ශාසනය බේරගන්න එකද? රටයි ශාසනය බේරගන්න එක. රටයි ශාසනය බේර ගැනීම උදෙසා ඒ කට්ටිය ඇතැරීම මොනවද? තමන්ගේ ජීවිතේ. ඊළඟට මේ කියන තැන මෙන්න මේ දානෙකින් ගන්න බෑ අපිට. ඒකයි මම උදාහරණ ගොඩක් පෙන්නන්නේ. ඕගොල්ලෝ තේරුණා කියලා හිතාගෙන හිටියේ මට ඕන එක තාම ඕගොල්ලන්ට. තේරුනේ නැති බව මට හොඳටම තේරෙනවා. ඒකයි මම ආයෙපසට දුටුගැමුණු අපිට හිතෙන්නේ දුටුගැමුණු රජතුමා දැන් අපේ දැන් ඔන්න මෙලවසර ටීවී එක බැලුවාම කට්ටිය යුද්ධ කරන්නේ නැද්ද දැන් දුටුගැමුණුලා වගේ යුද්ධ කරනවා. ඒ රටයි ශාසනය බේර ගන්නද තමන්ගේ ජීවිතය බේර ගන්නද? තමන්ගේ ජීවිතයයි පවුලයි බේර ගන්න. නේ? තමන්ගේ පක්ෂත් නැහැ මිනිසුන්ට. පක්ෂෙත් ඕන වෙන්නේ මේක පාරුව අර ඒකට වෙන්න පාරුව වගේ පක්ෂ කියන්නේ. ඒකටම අර එයාලට ඕනේ එයාට රජ වෙන්න. මට රජ වෙන්න, අරයට රජ වෙන්න. නේ? එතකොට ඒ මිනිස්සුන්ට රටයි ශාසනය බේර ගැනීම උමනාවක් නැහැ. හැබැයි කියන්නේ මොකද්ද? මේ රටේ මෙහෙම කරන සෛරී භාවය, අන්තවාදය නැති කරනවා නැත්නම් මේ ආජාතික ආරක්ෂාව නැති කරනවා කියලා ලොකු කතන්දර ටිකක් කියන්නේ මොකක් කරන්නද? එන්නේ යකිට දෙන්නේ මොකද්ද? අර මාළුවන්ට දාන්නේ හැම. ඒක. හැබැයි මේ මිනිස්සු දන්නවා ජාතිය රට ආරක්ෂා කරනවා කියලා හැම දැන් දාලා හරියන්නේ නැහැ. වැඩක් නැහැ. ඇයි ඒ? ඕගොල්ලන්ට ජාතියක් ආරක්ෂා කර ගැනීම මොනවද තියනද? රටක් ශාසනයක් ආරක්ෂා ඇත්තම කියන්නේ. ඒ මිනිස්සු දන්නවා ඕව දීලා හරියන්නේ නැහැ. මොකද දෙන්න ඕනේ. අපි ඕගොල්ලන්ට රැකියාව දෙනවා. රජයේ සේවකයන්ගේ පඩි වැඩි කරනවා. නේ? අපි ඕගොල්ලන්ට මෙහෙම ආධාර දෙනවා, බඩු මිල අඩු කරනවා. බඩු මිල අඩු කළා අපි සියලුම ආයතන ටික අපි විදේශ රටකට විකුණලා හරි මොකක් කරනවද? අපි ඕගොල්ලන්ට කන්න දෙනවා. නේ? ඊළඟට මුස්ලිම් මිනිහන්ට උතුරු නැගෙනහිර ලියලා දීලා හරි අපි ඕගොල්ලන්ට මොනවද? පාන් මිල අඩු කරලා කන්න බොන්න දෙනවා. අපි කියනවාද? කන්න දෙනවා නම් අපිට බොන්න දෙනවා නම් වෙන කෙනෙක් ඉදිරියටව ඕනේ කියන්නේ කියලා අපි මොකක් කරනවද? ඡන්ද දෙනවා. ඒ මිනිස්සු දන්නවා අපිට දාන්න ඕන හැම. එතකොට අපිට තියෙන්නේ මෙහෙම බලාපොරොත්තුවක්. දුටුගැමුණු රජතුමාට තිබුණ එහෙම එකක්ද? දුටුගැමුණු රජතුමා ජීවිතය අතහැරියේ ශාසනයෙන් රටයි බේරගන්න. එතකොට එයාලා යුද්ධ කරේ ජීවිතේ බේරගෙන ආපහු වෙන්න හිතාගෙන නෙමෙයි. අපි මැරිලා හරි රට බේර ගන්නවා. උඹලා රටේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න. දැන් අපි දාණය දෙන්නේ එහෙම අරගෙනද? දැන් දුටුගැමුණු රජතුමායි දසමහයෝධයෝ ගියා නම් රට බේරගෙන ඒ රටේ මට රජ වෙන්න ඕනේ කියලා. රට බේරගෙන ඒ රටේ රජ වෙන්න ඕන. දසමහයෝධයෝ හිතාගත්තා නම් රට බේරගෙන ඒ රටේ අඩුතරම අමාත්‍ය මණ්ඩල ලොකු ලොකු තනතුරු ටිකක් හරි ගන්න ඕන. කියලා බලාපොරොත්තුවක් හිතට ආව නම් ඒ මිනිස්සේ හැම වෙලෙම බලන්නේ ජීවිතේ බේර ගන්නද රට බේර ගන්නද? ඒ රජ වෙන්න නම් මම ඉන්න ඕන. ඉන්න නම් මම පරිස්සම් වෙන්න ඕන. නේ? ඔයගොල්ලෝ බලන්නේ චූටි දැනක් වෙන්න මේක මෙහෙමමයි වෙන්නේ. ඔයගොල්ලෝ හිතන්නේ නැතිද නම් මේ? රජ වෙන්න නම් රට ඕන තමයි. දැන් යුද්ධ කරන්නේ මොකටද? රට බේර ගන්න. රට බේරගන්නේ මොකටද? මට ඒ රටේ රජ වෙන්න කියන බලාපොරොත්තුවක් ආවොත් යුද්ධ කරන අතරේ එයා ජීවිතේ පරිත්‍යාග කරනවද? ඇයි දෙයියනේ යුද්ධ කළා මම මරුණොත් වැඩක් නැහැ නේ. මොකද මම රජ වෙන්නේ නැහැ නේ. එහෙනම් මොකක් කරන්නද මේ යුද්ධ කරන අතරේ මම මගේ ජීවිතේ බේර ගන්න. මගේ ජීවිතේ බේර ගන්න ඕන කියන බලාපොරොත්තුවක් ආවයි කියලා කියන්නේ මේ මනුස්සය ඉස්සරහට ගිහිල්ලා ගන්න යුද්ධ කරනවද පස්සට යනවද? පස්සට යනවා. එහෙම පස්සට ගියා නම් ওই යුද්ධේ ඔය දිනන්න බෑ කවදාවත්. ඒ නිසා දසමහයෝධයන්ටවත් දුටුගැමුණු රජතුමාටවත් කණ්ඩුලතාවටවත් තමන්ගේ ජීවිතය ගැන ආසාවක් තිබෙන්නේ නැහැ. ඒ නිසා මේ මිනිසුන් තුන් රටයි ශාසනය ගැන අදහසක් විතර. අර සෝමහඳුරු කිව්වා වගේ මම මැරුණොත් මගේ මිනිහෝඩින් ගිහලා ඔයගොල්ලෝ මෙයාට බේර ගන්න. නැත්නම් ඉතින් සමහරට මම මැරෙනකොට ඔයගොල්ලෝ මාව
මම මැරෙන දැකලා ඔයගොල්ලෝ සීසි කඩ දුවයි. මම බලාපොරොත්තු වෙන්නේ මම තමයි හෙට මැරෙන්නේ නේද කියලා. දලදා මාලිකාදී කතා කරන්නේ සෝමන්ද්‍ර අපාතයන් ඉස්සරනේ. මම මැරෙන්නේ මොකද? ඔයගොල්ලෝ මගේ නියුඩින් ගිහිල්ලා මෙරට තේරෙනවද? දැන් පරිත්‍යාග කිරියා දහසක් විතරයි තියෙන්නේ. නැවත රජකම ලැබෙයි හරි මේකෙන් මොකක් හරි ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවා. බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි දෙන දාණය ඇතුළෙම තියෙන්නේ මොකද්ද? මේකෙන් රට දෙයක් ලැබෙයි කියලාද මට දෙයක් ලැබෙයි කියලාද? මට දෙයක් ලැබෙයි. ඔන්න ඔතන ඕක ප්‍රබල ඕක දානයක් තමයි. හැබැයි ප්‍රබල දානයක් මම කියන එක තේරෙනවද ඔයගලන්ට? ඒක තමයි මම පෙන්නන්නේ දැන්. එක තැනක් මේ පෙන්නන්නේ. ලෝභකමයි කියලා කියන්නේ. ලෝභකමේ දාන දෙනවා කියන අදහස මොකක්ද? ඒක තමයි මම කියන්නේ. කියන්නේ මොකද්ද? දැන් යුද්ධ කරන්නේ රට ජාතිය බේර ගන්න නම් අපි නිර්ලෝභීව අපේ ජීවිතේ පරිත්‍යාග කරා. නිර්ලෝභීව යුද්ධ කරනවා. යුද්ධ කරන්නේ රට බේරගෙන ඒ රටේමට ජනාධිපති වෙන්න නම් යුද්ධ කරන්න ශ්‍රමයයි කාලයයි ධනයයි වැය කරනවා. හැබැයි ඒක වැය කරන්න ඊට වඩා දෙයක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැන් මේ දවස්වල ජනාධිපති අපේක්ෂකයෝ තමන්ගේ අතේ තියෙන සල්ලි වියදම් කරන්නේ නැද්ද? වියදම් කරනවා. එයාට උදව් කරන මුදලාලිලා සල්ලි වියදම් කරන්නේ නැද්ද? ඒ කියන්නේ රට ජාතිය වෙනුවෙන්ද? නෑ. එයා දන්නවා මෙයා ජනාධිපති වුණ ගමන් කොන්ත්‍රාත් ටික තමන්ගේ ඕනර අනුමත කරගන්න තියෙන කුණුගොඩ වල ටික අනුමත කරන්න නේ. ඒවට ඔක්කොම ටික ලැබෙනවා. ඒ වගේම එයා දන්නවා මම දැන් වියදම් කරාට ජනාධිපති වෙච්ච ගමන් ඔක්කොම කරනවාද? ආයෝ මාසෙන් දෙකකින් පියව ගන්නවා. එතකොට එයා එකක් දෙන්නේ 100ක් බලාපොරොත්තු වෙන්නේ. එතනම ලෝභකමනේ. හැබැයි ලෝකෙටම පේනවා එයා දැන් මොකක් කරනවද? දානපතියක්. දැන් මේ මොකක් කරනවද? අටගා වියදම් කරනවා නේ. දැන් සජිපේම දස්මාත්යගේ හිතමුකෝ. දැන් එයා අපිට පේනවා ගෙවල් හදනවා මෙහෙම කරනවා. මම කියන හැමෝම හොඳ පක්ෂ කතාවක් නැහැ. මෙහෙම කරනවා කියලා අපිට පේනවා. හැබැයි එයා මේ නිකන්ද කරන්නේ මිනිස්සුන්ට ආදරයකද? නෑ එයා අවදකයි මේකට ජනාධිපති වෙන්න ඕනේ කියන බලාපොරොත්තු වෙන මේ වැඩේ කරන්නේ. අපි තුමු දැන් ඔය ගෝඨාභය රාජපක්ෂයන් පැත්තෙන් හිතන්නකො. එයා හරි මොනවා හරි කරනවා නම් එයාත් එයාගේ බලාපොරොත්තුව තියනවා වෙන්න පුළුවන්. මම දැන් නිර්ලෝභී ඉන්නවද කියලා වෙන්න පුළුවන්. අනිත් මිනිස්සුත් එහෙමයි. හිතපු අයත් එහෙමයි නේ. නමුත් මම මේ කියන්නේ දුටුගැමුණු රජතුමා ගිය උතනින් නෙමෙයි. ඒකයි මුලින්ම එයාගේ දැන් ඉන්න අය දැන් කට්ටියගේ වාක්‍ය වෙන මොකක්ද දැන් දුටුගැමුණු රජතුමාගේ වාක්‍යෙම අපිත් මොකක් කරනවද? මේ රටේ ජාතියයි ආරක්ෂා කරගන්න තමයි මම මේ රජ වෙන්නේ නැත්නම් මට මේ රජ වෙන්න කිසිම වුණාවක් නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් වැඩේ තියෙන්නේ මේක ඇඟේ තියෙනවද නැද්ද කියන්නේ. අපි කිව්වට දන්නනේ මිනිස්සුන්ගේ පරිචිරිය. නේ? හිතපු කාර්ය කරපු දේවල් යනකොට අපි දන්නේ මේ මිනිහා කිව්වට මේක ඇත්තටම මේ මිනිහට ඇඟේ නැහැ කියලා. ඒ වගේ අපි ගාවත් තියෙන ප්‍රශ්නේ අපිට කිසිම වෙලාවක අපි පරිත්‍යාගශීලී නැත්තේ අපි හැම වෙලේම නොලෝභකම කියන එකෙන් අදහස් වෙන්නේ අපි හැම වෙලේම එකක් දෙන්නේ 10ක්. බලාපොරොත්තු වෙන නිසා අපි දෙන එකට ලෝභකම නැති වුණාට ලැබෙන එකට ආයි ලෝභකම තියාගන්න. බැංකුවේ සල්ලි දාන්නේ ලෝභකම ඇතරලා නෙමෙයි. සල්ලි දැම්මම පොලියක් දැන් ෆික්ස් ඩිපොසිට් එක කියන්නේ ස්ථාවර තැන්පතුවක් දාන්නේ නිර්ලෝභීව දෙන එක නෙමෙයි නේ. අපි ඒකෙන් වැඩි පොලියක් ලැබෙන නිසා අපි ඒක අවුරුදු ගානකට අපේ සල්ලි ටික බැංකුවට දෙනවා. අවුරුද්දකට දැම්මත් අපිට මතරම ගන්න බෑනේ නේ. අපි අවුරුද්දකට ඒ සල්ලි ටික යාට දෙනවා. දෙන්නේ. ලෝභකම නැතුව ඕගොල්ලෝ රටේ ජාතිය වෙනුවෙන් මේකට අසරණ මිනිසෙකුට ණයක් දී ගන්න කියලාද? ඒ ස්ථාවර තැන්පතුවක් දාන්නේ අනේ මේ සල්ලි ටික දැම්මම අසරණ මිනිසෙකුට කාට හරි ගෙයක් දොරක් හදා ගන්න හරි ණයක් දෙන්නේ මේවා ඉන්නේ. දැන් බැංකුව ණය දෙන්නේ අපේ ස්ථාවර තැන්පතු දාන්නේ වෙන්නේ ණය වගේ දේවල් දෙන්නේ නේ. ඒතර ඒ මිනිස්සු ගැන ආදරෙන්ද අපිට මේක අවුරුද්දක අවසානයේ සාමාන්‍ය පොලියට වඩා වැඩි පොලියක් ලබා ගන්න පුළුවන් නිසානේ නේ. අන්න ඒ වගේ අපිට නොදැනෙන තැනකින් මේ ලෝභකම එන හැටි මම කියන්නේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් දානයක් දෙන වෙලාවේ අපි අතහැරලා දෙනවා කියන එක කරන්න තාම දන්නේ නැහැ. හැබැයි මම කියන්නේ මෙතෙන්ට උත්සාහ කරන එක කියන එක නෙමෙයි. කවදාකවත් අපි උත්සාහ කරනවා නම් කරන්නේ කොතෙන්ද? මෙතෙන් තමයි. හැබැයි අපිට මුල් අවස්ථාවේ එතෙන් කරන්න බැරි වෙයි. බැරි නම් අවම වශයෙන් කර්මයේ කර්මඵල විශ්වාස කරන තැනින්වත්. ඒ කියන්නේ අපිට ඊළඟ භවයේ හරි හොඳ දෙයක් ලැබෙයි කියලා හිතාගෙනවත් අපි මොකක් කරන්නද? දානයක් පරිත්‍යාගශීලී භාවය කියන එක ප්‍රගුණ කරන්නේ. නමුත් අපි ඒකවත් කරනවද? අපි ඒකවත් කරන්නේ. අපිට ඒකටත් අවස්ථාවක් එන්නේ මැරිච්ච මිනිහයට පින් දෙන්නේ මිනිස්සු ඇවිල්ලා අපේ ගෙදරට කරදර කරනකොට ඒ ඇපෙන් ගැලවෙන්න මොනවා හරි ඩිංගක් එහෙම මෙහෙම කාලවම් කරලා දීලා මේ වෙන ඇරෙන්න අපිට එහෙම ප්‍රශ්නයක් නැති වෙලාවක අපි දන් දෙනවද? හරි මම කියන්නේ පන්සලට ඇවිල්ලා හාමුදුරුවෝ හාංගි දාන දෙන එක විතර නෙමෙයි. මිනිස්සුන්ට උදව් කරන දේවල් කරනවද?
එහෙම කරන්නේ නැති මිනිස්සු ඉන්නවා. කරන මිනිස්සු නැහැ කියන්නේ නෑ මම. කරන මිනිස්සු ඉන්නවා. අපිට අන්න එතනින් මෙන්න මේ ප්‍රායෝගිකත්වයෙන් ගන්න ඕන. ඒ කියන්නේ ලෝභීකම අපි තවත් දෙයක් බලාපොරොත්තු ප්‍රසිද්ධිය හරි පිනක් හරි මොනවා හරි බලාපොරොත්තුවක් හිතුව දන් දෙනවා කියන්නේ ඒත් ලෝභකමයි. හැබැයි අපිට පුළුවන්කම ලැබෙන පින හරි බලාපොරොත්තුෙන් කරන එක හොඳයි. මනුස්සයෙකුට උදව්වක් කරනවා. මොන ප්‍රශ්න තියෙන පින්වත් කරන්නේ තියෙන්නේ. එහෙම කරන්නේ නැති අපිට දුටු ගැමන රහිතමයි දසමහා යෝධය යුද්ධ කරපු තැනින් මේ යුද්ධ කරන්න පුළුවන්. මේක කවදාකවත් කරන්න බෑ. ඇයි ඒ? ලෝභියවත් දානයක් දෙන්න. ලෝභියෝ කියන්නේ අපේ දිව්‍ය ලෝකයේ ඊළඟ භවයක් සාර්ථක කරගන්න හිතාගෙන හරි අපිට දෙයක් පරිත්‍යාගයක් පුරුද්දක් විදියට කරනවා කියන එක නේද? එහෙම කරන්න බැරි අපි අන්න අර ජීවිතය අතහැරලා දන් දෙනවා කියන එක කරන්නේ. දැන් ඕගොල්ලන්ගේ මූණ මැලවිලා ගිහිල්ලා තියෙන මට පේන මේ කාරණාව කියනකොට බොහොම රිදෙනවා රළුයි. ඕගොල්ලන්ට මේ කාරණාව මෙච්චර කියන්නේ ඕගොල්ලෝ හිතන්න. මෙච්චර කියන්නේ ඕගොල්ලන්ගේ දේ මට ඉල්ල ගන්නද? හත පහක දෙයක් කරනවා. මට ඕගොල්ලන්ගේ සතේක දෙයක් කරනවා. මම ඒ දැස්වල කියනවා වතුර වීදුරක් ගෙනත් තියුවා. ඇති ඒත් ඕන්නේ ඒකට නැත්තම් මම අහලා දෙනවා කවදා හරි වතුර වීදුරක් ගෙනත් තියලා තියෙනවා කියලා. එහෙමයි. වතුර වීදුරක් තියුණාද මම ඒකත් ඉල්ලන්නේ නැහැ ඕගොල්ලන්. මට ඕගොල්ලන්ගේ සතේක දෙයක්. මම කියන්නේ අපි අපේ ජීවිතේ තමන්ගේ ජීවිතේ තමන් සකස් කරගන්න ඕනේ. නේ? මොනවා හරි දෙයක් මෙතෙන්ට ගේන්න හරි ගෙනාවා ගේන්න හරි මොනවා හරි දෙයක් අපි ඉල්ලීමක් කරන ඒ මේ වැඩසටහන ඉදිරියට යහපතක් වෙන්න හෝ මේ සාධනෙ රටේ යහපතක් උදෙසා මගේ පෞද්ගලික අරමුණක් උදෙසා මම කිසිම දෙයක් ගන්න නෑ ඔයගොල්ලෝ ගන්නෙ නෑ වැඩකුත් මේ කියන්නේ මට දාන ගන්නilla ගන්න නෙමෙයි මේ කියන්නේ අපි අපේ ජීවිතේට යම් හුරුවක් හදාගත යුතුයි ඒ හුරුව නැති වුණොත් මාස අම්මගේ අවුරුද්දකට හැරෙන් දානයක් දෙන එක නෙමෙයි මම මේ කියන්නේ. පුරුවක් හදා ගන්න ඕන. හිත ඇතුලේ පරිත්‍යාගශීලීකම තවත් මනුස්සයෙකුට ඒ කියන්නේ මහා සල්ලි නෙමෙයි. කන්නත් නෙමෙයි. ඒ වෙලාවට එක එක දේවල් දෙන්න පුළුවන්. සමහරවිට හිනාවක් වෙන්න පුළුවන්. සමහරවිට වචන දෙකක් වෙන්න පුළුවන්. තවත් මනුස්සයෙක් සතුට වෙනවා දැකලා සතුට වෙන්න. අරමුණයි මෙතෙන් ඉල්ලන්නේ. වෙන මොකුත් නෙමෙයි දාන එක ගම ඕගොල්ලන්ට මතක් වෙන්නේ කෑමේ සල්ලි. අපෝ ඕන දෙයක් දෙන්න සල්ලි නම් ඉල්ලන්නේ. එහෙම දෙයක් නෙමෙයි මම මේ දාන එක මොනවද දෙන්න බෑ. ඕන දෙයක් දෙන්න. කල් නැති මිනිස්සුන්ට දන් දෙන්න බෑ කියලා කන්නේ නැහැ. කාලය දන් දෙන්න පුළුවන්, ශ්‍රමය දන් දෙන්න පුළුවන්, ධනෙ දන් දෙන්න පුළුවන්, කෑම දන් දෙන්න පුළුවන්, වස්ත්‍ර දන් දෙන්න පුළුවන්, වචන දන් දෙන්න පුළුවන්, සහනශීලීත්වය, හිතයිසීකම, හිතවත්කම, ආදරය, කරුණාව, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව ඔක්කොම දන් දෙන්න පුළුවන් දේවල්. අපිට වැඩිපුරම දෙන්නේ අර අවසානයේ කියපු ටික දෙන්න. අසහනශීලීකම මෙන්න මේ දැනට එන්න ඕනේ. ඒ කියන්නේ මම කිව්වේ මේ තුල සුට්ටක් හරි ප්‍රායෝගික වෙච්ච දවසක ඕගොල්ලන්ට මොකක් වෙනවද? ඕගොල්ලන්ට මෙන්න මේ අර මම හැමදාම කියන උදාහරණයක් තියෙනවා මොනවාද? පොල් අතු වෙනකොට පොල් ඉත්ත දානනේ වතුරේ. වතුරේ දාලා පොල් ඉති පලනෝනේ. පලන්නේ ඉස්සර චුට්ටක් පීයෙන් පාලගෙන ඊට පස්සේ මොකක් වෙනවද? ඉතින් අතින් ඇදලා යන්න පුළුවන්. ඒතර පොඩ්ඩක් මොකක් කරන්න ඕනද මේකේ? පොඩ පාද ගන්න. ඉස්සෙල්ලා පොඩ්ඩක් පීයෙන් ගහලා මොකක් කරන්න මේක දෙකට පලා ගන්න. මම කියන්නේ මොකක් කරන්න කියලාද? මේක උත්සාහවත් වෙලා චූටි තැනකින් මොකක් කරන්න ඕනද මේකේ? කොට පාද ගන්න. එදයින් පස්සේ ඔයගොල්ලෝ මේක මොකක් කරන්න පටන් ගන්නවා. ඒක ඇඟට දැනෙන දවසට. පළවෙනි අත්දැකීම. එච්චරයි. එතනින් පස්සේ ඔයගොල්ලෝ මේක මම එපයි ගොත් කරනවා. ඇයි ඒ? ඕගොල්ලන්ට තාම ප්‍රශ්න තියෙන්නේ මේ ගැන විශ්වාසයක් නැති කමයි. කොට පාද ගත්ත ගමන් මේක තේරිච්ච ගමන් ඊට පස්සේ මම තල්ලු කරන්න ඕනද? නෑ ඕගොල්ලෝම තල්ලු වෙලා යනවා. සෝත ආපන්න වෙනවා කියන තැන කියන එක ගැඹුරු තැන. සෝත ආපන්න කියන්නේ සෝත කියන්නේ සැඩ පහර කියන එකයි. ආපන්න කියන්නේ පිළිපන් කියන එකයි. සෝත ආපන්න කියන්නේ සැඩ පහර කහුණා කියන එකයි. සැඩ පහර කහුණා මොකක්ද වෙන්නේ? ගහගෙන යනවා. ඒ නිසා මෙන්න මේ සැඩ පහර කහුව වෙන්න ඕනේ. තාම මොකක්ද වෙලා නැත්තේ? තාම ගඟටවත් බැහැ නැහැ. ඒක සැඩ පහර කහුව. මේක අත්දැකීමක් Tamanට දැනෙලා මේ තුنين සහනෙ උපදින බව අත්දැකීමක් වෙච්ච දවසට ඕගොල්ලෝ සෝතේ ආපන්න වෙලා යනවා. ඕගොල්ලෝ මේකට ගහගෙන යන පටන් ගන්නවා. එතකොට මේක ඉබේම සිද්ධ වෙනවා. එහෙනම් අපේ අඩුපාඩු තියෙන්නේ අපි මේව ප්‍රායෝගික කරන්නේ නැතුව තොරතුරු ටික දැනගත්ත පමණින් ප්‍රමාණවත් වෙන්නේ. ඒ කියන්නේ ඕගොල්ලන්ට මහා සල්ලියක් ඕන දන් දෙන්න බෑ. එහෙම දෙයක් නෙමෙයි. හැබැයි මේක අවුරුද්දකට සැරයක් මාසෙකට සැරයක් කරන්න තියාගන්න එපා. මොකක් කරන්නද? දවසක හැම වෙලාවකම උත්සාහ කරන්න ඕනද? ඒක පුරුද්දක් කරගෙන ඉතින් ගෙදර ඉන්න වෙලාව වෙන්න පුළුවන්. පාරට වැස්ස වෙලාව වෙන්න පුළුවන්. පාරට බස් එකකින් ඉන්නකොට පරිත්‍යාගය කරන්න බැරි මනුස්සයෙකුට. සීට් එක දීලා අනේ වෙන මගේ සීට් එක වෙන කෙනෙකුට දීලා මට සතුට වෙන්න බැරිද? පුළුවන් නේ? කඩකොලට ගිහිල්ලා මිනිස්සෙක් කඩපේයෙන් අපිට මොකක් හරි පොලිම ගිනවා. අසරණ මිනිස්සෙක් ඇවිල්ලා පොලිම පිටියේ පස්සෙම ඉන්නවා. අපිටම දරුවෙකුත් කඩාගෙන ඉන්නේ කියලා මෙයාට. අපිට පුළුවන් එන්නක් එන්නන්ගේ
ඔයා මේක කරගන්න කියලා දෙන්න පුළුවන්. සමහරවිට කැෂියර් එකේ ගිහිල්ලා සල්ලි දෙන්න හදනකොට සල්ලි මදි. රුපියල් 2යි අඩු. මෙන්න ඔයා මේක දෙන්නකෝ කියලා දෙන්න. රුපියල් දෙන්න දෙන්නේ. රුපියල් 2ක් සමහරවිට දෙන්නේ. මොකද්ද මේ? පරිත්‍යාගය. නේ? මේ ඒක කොතනද කරන්න බැරි. ඕන තැනක තමන්ගේ ස්ථානේ දෙනවා. නේ? සමහරවිට අපි කඩේකට ගිහිල්ලා තේ එකක් බොනවා. මිනිස්සෙක් ඇවිල්ලා බලාගෙන ඉන්නවා සල්ලි නැතුව. තේ එකක් බොන්න කවුරුත් උදව් කරන්නේ නැහැ. මොකද කරන්නේ? මෙන්න මෙයාට තේ ඕන දෙයක් දෙන්නකෝ කියලා එයාට සල්ලි දීලා යනවා තේ එයාට කන්න බොන්න දෙන්න කියලා. මේ චූටි දෙයක් නේ. බස් එකේ යන මිනිස්සුන්ට බස් එකේ දෙන්න අනේ සල්ලි ගෙනල්ලා නැහැ රුපියලක් අඩු. දැන් කොන්දොස්තර හැර දාන්න. සල්ලි නැතුව එන්නේ මොකද? හරි. මෙන්න මේක තියාගන්න. මොනවාද? පරිත්‍යාගය. ඔයගොල්ලෝ නම් චූටි වැරද්ද කියනවා මම මේක මට ජීවිතේ වැරදි හිතන මම ගැන දුක් වෙන සමහරලා එක දවසක් මේ රාමලේ මම ළමෙන්ටත් කියලා දෙනවා. ඊට මම මේ මොනවාද මේ උරුබොක්කේ ගිහිල්ලා එනකොට බස් එකේ මම හිටියේ සීට් එකේ කරා සීට් එකේ ඊට පස්සේ ආතම්ම කෙනෙක් නැගලා ඒ ආතම්ම මේ රුපියල් 10 කොලයක් තමයි මේ රුපියල් 20ක් තමයි ගෙනත් තියෙන්නේ. රුපියල් 10ක දුර. ඊට පස්සේ දැන් 10 මේ රුපියල් 20 දුන්නාට පස්සේ 10 කොලයක් අර කොන්දොස්තර මහත්තයා මෙයාට දෙනවා. දීප් එක ඉරිච් එක. දැන් ඒ ආතම්මට දීපු 10 කොලේ ඉරිච් එක. ඉරිච් එක ගන්න ආතම්ම කියන මේක ඉරිච් එකක් මේක මට ගන්න බෑ කියලා. දැන් කොන්දොස්තර මහත්තයා බලන එහෙනම් මාළු සල්ලි අරන් එන්න ඕනේ මේ මට ඕගොල්ලෝම දීපුවා තමයි මම දෙන්නේ මම ගෙදරින් ගෙනාවුද කියලා. දැන් මෙහෙම මේ මනුස්සයත් එක්ක ඉතරේ කතා වෙනවා. දැන් මම පිටිපස්ස මට පේන්නේ නැහැ. මේකත් යම් බන්දුල මේකද රත්නායකයි ඉවස්ස කිව්වේ මම දන්නේ නැහැ. කොන්දොස්තර මහත්තයා මම දන්නේ මෙහෙම රැවුල තියෙන මනුස්සයෙක් කවුද කියලා මම දන්නේ. ඕගොල්ලෝ දන්නවා සමහරවිට. මම මට ඉස්සර එක සැරයක් දෙසරේ යන්නේ අසරණ මනුස්සය. දැන් මේ මනුස්සයට අර මනුස්සය අර කොන්දොස්තර මහත්තයා සැරෙන් මේක කරනවා. මම නේද දෙනවා යාගේ සල්ලි. ඔයා නෙවරද කරේ මේ මනුස්සය නෙමෙයි ඉරිච 10 දෙන්නේ මට කේන්ති ගියා අතර මම ඒක දුක් ගෑ මම කේන්ති කියලා මම කිව්වේ. කරුණාකරලා හල්ටි එක දෙන්නකෝ මේ මනුස්සය වඩ දුන්න ඉරිච 10 නෙමෙයි අනිත් අය දුන්නා ඔයා නොගෙන ඉනවා දැනගන්න ඕන. මේ මනුස්සයට එරගෙන එපා. කරුණාකරලා හල්ටි දෙන්න. දුන්නා ඒක නේද? දැන් එහෙම ඒ උදව් එතන බස්සේ ගොඩක් අය හිටියා. ඒ උදව් කවුරු ඒ අසරණ මනුස්සය නේ කතා කරේ නේ. දැන් මේ මනුස්සයා තනියම මොකක් කරන්නවද? අතන බස් එකේ ඉඳලා අසරණ වෙනවා. දැන් මම සල්ලි දුන්නද? මම කෑම දුන්නද? මම රෙදි දුන්නද? මොකද නෑ. මට ඒ වෙලාවේ මට කළ හැකි මගෙන් කරන්න පුළුවන් යුතුයකම කරා. ඒක මොකක්ද මේ මිනිස්සෙට ලොකු දෙයක්. අර මන් දවසක් කිව්වේ මෙහෙට ආවයි කියලා මිනිස්සෙක් නේ. අර දේශන් මහත්තයා මම එක්කන් කටුවනේ. ඔය මම යායේ ඒ කාරණා මතක් කරගෙන ඒක මම කතා කරා. ඔය මේ එකම සිද්ධිය හැමදාම මතක් කරනවා නේ. මම කරේ මේ මිනිස්සලා ගෙදරට ගිහිල්ලා. අර ටෙන්ට් එකක් ගහගෙන ඉන්න වෙලාවේ ගෙදරට ගිහිල්ලා පොඩි වෙලාව පොඩි සීනි කිලෝ එකකුයි මම පිටි පැකට් එකක මොනවා හරි පොඩි දේවල් ටිකක් අරන් ගිහලා පොඩි මුදලකුත් දීලා ආවා. එච්චරයි. මහා දෙයක් මේ මිනිස්සෙට. මේ මිනිස්සේ කියන්නේ මේ බුදුහාමුදුරු වැඩි වගේ මම අර කුඩාර මාසේ ඉඳලා උභාස විතරයි. හාමුදුරුගෙන් කිව්වියට ඔතෙන් කාරේ. ඒ නිසා ගේ හදලා ඉවරනට පස්සේ බණට ආරාධනා කරේ මට ඇවිල්ලා. මම කියන්නේ මහා දෙයක්ද ඔක. තමයි අපිට චූටි දෙයක්. මේ මිනිස්සුන්ට මහා මෙරක් වගේ. ලොකු දෙයක්. එතකොට ඒක දැන් හාමුදුරුගෙන් දාන දෙන එකක්ද? බස් එකේ ගිහලා එහෙම එකද? නෑ අපිට සතෙකුට ඕනම වෙලාවක අපිට මෙන්න මේ පරිත්‍යාගශීලී හිත හැම වෙලේම බලන්න අපේ මේ වෙලාවේ දෙන්න යුතුකම් මොකද? පාරේදී, බස් එකේදී, කඩේදී, ඉස්කෝලේදී වෙන්න පුළුවන්, ඉස්පිරිතාලේදී වෙන්න පුළුවන් ඕන තැනකදී අපෙන් කෙරෙන යුතුකම් කවුරු හරි වෙන්නේ. හොයලා බලලා අපිට ඒ වෙලාව උදව් කරන්න පුළුවන් නම් අපේ මනසට ඒ උදව් කරන එක. මොකද්ද ඒ? නිරන්තරයෙන්ම පුහුණු කරන පරිත්‍යාගශීලීකම. පාරේ යනකොට මිනිස්සෙක් ඉන්නවා පාරේ එන්න බැරුව. ඒ කියන්නේ ගැටලු ඇති වෙන මට්ටමේ ඉන්නේ හොඳේ. ඒතර අපිට මේ මිනිස්සුන්ට වාහනේ දාගෙන ඉන්න බැරි. බයික් එකේ එනවා වටපිට බල බල යනවා කවුරුත් දාගෙන යන්නේ. අපිට ඕන නම් පුළුවන් මොකක් කරන්නද? කොහෙද යන්නේ මම මෙතෙන්ට යන්න හරි මම වාව දාගෙන යන්න. අර කියන්නේ ගැටලු තියෙන මට්ටම තියෙන නිසා එහෙම කියලා ඔක්කොම ඇතෑරලා දාන්න නැතපනේ. ඕ අය පාරේ යන මිනිස්සු දාගෙන ගිහලා මොනවා හරි වුණොත් ඊට පස්සේ නිකන් කතන්දරනේ. පිරිමි කෙනෙක් ගෑනු ළමෙක් දාගෙන ගියාම ගැටලුවක්. හැබැයි පිරිමි කෙනෙක් නගගෙන යන්න බැරි කමක් නැහැ. නේ? එතකොට අන්නේ වගේ අපිට ඒ ටයිම් වලදී පරිත්‍යාගශීලී වෙන්න බැරිද? වෙන්න පුළුවන් චූටි දෙයක්. ඉතින් අපි එහෙම දේවල් කරන්නේ නැතුව දැන් අපි හිතන් ඉන්නේ මොකක් කරන්නද? සායනික දානේ දුන්නාම ඔක්කොම හරියනවා කියලා. ඒ කියන්නේ නිරන්තරයෙන්ම පුහුණු කරන ලද හිතක් තියෙන්න ඕනේ. නිරන්තරයෙන් පුහුණු කරන ලද හිත. ඒක එක දවසකට කරන එකක් නෙමෙයි. නිරන්තරයෙන් පුහුණු කරන්න ඕන. අන්න ඒකයි අපි මේ දානයකින් අපේක්ෂා කරන්නේ. හිතයිසී වෙන්නේ. ලෝකෙට හිතවත් කෙනෙක්. ගහට කොළට සතාසු විපාවට හිතවත් කෙනෙක්. අර අපේ වැඩසටහනකට ආව අපේ
මනුස්ස මේ ඉස්කෝලේකම ගුරුවරයෙක් එයා මේ ලංකාවේ කොහේ හරි හරක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. මුස්ලිම් මිනිස්සු හරක් අරන් ගිහින් මේවා වුණොත් එයා ගිහිල්ලා එයාගේ සල්ලි වලින් බෞද්ධගේ සල්ලි වලින් නඩු කියනවා. ඒ සත්තු වෙනවා. සමහර දවසකට කැලේ නිදාගෙන තියෙනවා. සත්තු හරක් අරන් ගිහලා හරක් බේරුවට පස්සේ උසාවියෙන් දෙනවලු හරක් ටික ආහාරම් බලන්න කියලා. දැන් එයා සංගල් දුපදයක්. ගෙවල් සංගල් දුපදයක්. මිනිස්සයා යාපනයේ ගිහිල්ලා හරක් ප්‍රශ්න වලට ඒ ආපනයේ උසාවියෙන් නඩු කියනවා. දැන් හරක් ටික නිදාස් කරාම හරක් ටික දෙනවා හා එනම් ඔයාලා යන්නේ කියලා. දැන් ගෙදර මිනිහ සංගල් අරන් ඉන්නේ හරක්. සමහරට හරක් ටික ගෙට ගාගෙන කැලේ ඉන්නවලු දවසට. ඉතින් මම මිනිහ ඇවිල්ලා අපිට එක්ක කතා කරලා ටිකක් අපේ වැඩ කරනකත් එනවා කියලා ආවේ නැහැ. ඉතින් ඒ වගේ මිනිස්සු ඉන්නේ. එයා ඒ පැත්තේ ගොඩාක් දේවල් කරන මිනිස්සුන්ට උදව් කරනවා. අර එදාගේ අජිත් නේ වැඩපොලේ ඉන්න ගමන් අනිත්යි කියලා මේ බලු පෙට්ටියේ කරේ උඩහ වලේ වැටිලා ඉන්නවා ඒගොල්ලෝ නේ. එයා කොහෙද වැඩ කරේ? මිනින්දෝ එකේ මේ තංගල්ලේ නේ. බලු පෙට්ටියක ඉන්නවා බං මේ වලේ වැටිලා ගන්න විදියක් නැහැ ඒගොල්ලෝ. මෙතෙන්ට එනවා අජිත් අද ඇවිල්ලා නේ. නේ? ඔය පිටිපස්සේ මේ වලේ මේ අද නුවර මොකද ට්‍රිප් එකක් ගිහලා කටුණ කට්ටිය ඔක්කොම. යා මං කිව්වලු ඒ වෙලෙම දැන් මොකක් කරන්නේ ඇවිල්ලා තියෙන්නේ? මෙහි ගෙදරලා නේ ඔයාලා ගියෝ. මෙතන උඩහරම් ඉස්පිතාලේ හරි එතන වලක වැටලා ඉන්න බලු පෙට්ටියක ඉන්නවා කියලා මේ රණිත් අයියා එයාත් එක කිව්වට පස්සේ වැඩපොලේ ඉන්න ගමන් හැන්දෑයි බයික් එක අරගෙන දැන් මොකක් කරන්න ආවේද? බලු පෙට්ටිය ගන්න. දැන් ඒ ඔයගොල්ලන් දකින්න ලැබෙ යන්නේ මිනිස්සු. බොහෝ සෙයින් මේ දහම මොකක් කරනවද? නිරන්තරයෙන්ම පුරුදු කරනවා. මේක වර්ධින්නේ නැහැ. අපි එහෙමද? අපි එහෙම නැහැ. අපි නිරන්තරයෙන් පුරුදු කරනවා. අපි නිරන්තරයෙන් පුරුදු කරන්නේ. අද විද්‍යාත්මක නැහැ නේ. ඔව්. ඒකමයි. මම කියන්නේ මම එයාර එන්නේ කියලා වෙන කෙනෙක්ගෙන් වැඩි දොලා ඉන්නේ. දැන් ඔන්න බලන්න විද්‍යාව සමාජය ගත්තාම වෙලාව දැන් අපි තව ඉස්සරහට ඔය කතා කරනවා. ඒ කියන්නේ අසංස්කාරික සසංකාරික කියලා පතන්දර දෙකක් තියෙනවා. අහලා තියෙන සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සසංකාරික අභිධර්ම සිත් බෙදෙනේ. ඕ අපි සිත් බෙදෙනේ පොත්වලනේ අපි මේව දකින්න පුළුවන්. ඒක මෙතන සමහර අය ඉන්නවා මම මේ නම් වශයෙන් කියන්න ඕනේ නැහැ. ගොඩක් අය ඉන්නවා. මෙතන ගොඩක් අය නේ 14ක් හොඳයි. ඒ කියන්නේ මේ මිනිස්සු මේ ඒ විදිහට එක දවසකට අර මෙහෙම කරන්නේ නෙමෙයි. ඒ වැඩේ මොකක් කරනවද? නිරන්තරයෙන්ම මේ වැඩේට ඒක යෙදෙනයි. සමහර හරි මම දවස් දෙකක් මෙහෙම කරා. දැන් මොකද අපේ පින්පොතේ ලියාගන්න. මම දවස් දෙකක් මිනිහෙකුට කන්න දුන්නා. ජීවිත කාලෙම කොච්චරද කළේ තියෙන්නේ? දවස් දෙකයි. මම දවස් 3ක් මෙච්චර පන්සලට ගිහින් උදව් කරා. මම දවස් 5ක් මෙහෙම ලෙඩෙකුට උපස්ථාන කරා. දැන් වයසට අවුරුදු කීයද? අවුරුදු 60යි. දවස් දෙකයි ලෙඩෙකුට උපස්ථාන කරලා තියෙන්නේ. දැන් ඕක දැක්කම සතුට වෙන්න තියෙන්නේ දුක් වෙන්නද? ඇයි ඒ අවුරුදු 85ක් කියලා දවස් දෙකයි තාම. අන්න එහෙම දේවල් නෙවෙයි. එහෙම නෙවෙයි අපි කියන්නේ නිරන්තරයෙන්ම පුරුදු කරන ලද හිත. අපිට යහපත පිණිස පවතිනවලු. මම මේ කියේ පංචත ඇවිල්ලා දාන දෙන්න කියන එකක් නෙමෙයි. අපි මේ කරන හැම වෙලෙම පාර යනකොට, ඇවිදිනකොට, ගමන් කරනකොට, ඉස්කෝලේට ගියාම, වැඩපොළට ගියාම, ස්පිරිතාලට ගියාම වෙන ඕනම තැනකදී අපිට මොකක් කරන්න පුළුවන්ද? අපි අනිත්‍යය වෙනින් යම් පරිත්‍යාග කීලකම පවත්වන්න පුළුවන්. සතාසික පාවුමින් පව ඒ කරන්න බැරිද? පුළුවන්. කියන්නේ හිම නිරන්තරයෙන් පුරුදු කරන ලද හිතකටයි චුතිසිතෙන් පස්සේ ප්‍රතිසන්දි හිත. ගොඩාක් යහපත් වෙන්න තියෙන හැකියාව තියෙනවා. ඇයි ඒ? අර මම දවසක් කිව්වේ අපි මේ මොනවාද ඇමරිකාවේ ගිහිල්ලා අවුරුදු 5ක් ඉඳලා හොඳට ඉංග්‍රීසියෙන් කතා කරන්න පුරුදු වෙනවා. පුරුදු වෙලා හදිසියෙන් පයිලිසලා වැටිච්ච ගමන් මොකද වෙන්නේ? ඉංග්‍රීසියෙන් කතා වෙනවද සිංහලෙන් කතා වෙනවද? බුදු අම්මෝ කියන්නේ ඉංග්‍රීසියෙන් සිංහලෙන්ද? සිංහලෙන්. ඇයි අපි නිරන්තරයෙන් වැඩිපුර ප්‍රමාණයක් පුරු කරපු දේ තමයි හදිසියට කටට එන්නේ. සිහියට එන්නේත් එහෙමයි. ඒ නිසා අපි දැන් හදිස්සියකට පොඩි පරිත්‍යාගයක් කළා පොඩි දේවල් ටිකක් කරයි කියලා මේක මිනේ කොක්කල් දාන්නේ. අපිට මේ මම අයියෙන් කියනොත් මට අමාරු කමන්නේ. අපිට හදිස්සියකට හිතෙන්නේ නිරන්තරයෙන්ම පුරුදු කරන ලද හිතක් විතරයි. ඉංග්‍රීසි අවුරුදු 10ක් විතර කතා කරත් පයිරිසලා වැටෙනකොට මතක් වෙන්නේ බුදුහාමෝ. ඇයි ඒ? අපි වැඩිපුරම බුදුහාමෝ සිංහලෙන් කතා කරලා තියෙන්නේ. අන්න ඒ වගේ අපි නිරන්තරයෙන්ම පුරුදු කරගන්න හිතකුයි අපිට චුතිසිත විදියට ගොඩාක් දුරට සිහියට එන්න තියෙන්නේ. ඒක ඕගොල්ලන්ට බලන්න අපේ චුතිසිත කොච්චර හොඳ වෙයිද කියලා ඕගොල්ලන්ටත් ඔය අත්දැකීම ඇති. පයිලිස්සලා වැටෙන වෙලාවල් වලදී හදිසියකදී ඔන්න දඩින් ගාලා ඔලුවට මොනවා හරි වැටෙනවා කිව්වොත් නේ? ඒ වෙලාවට කොච්චර පිං සිත විදිනවද? දැන් කවුරු හරි බය කරන ඔන්න ඔතන සර්පේ කියලා කිව්වොත් දැන් බොහොම පිං සිත විදිහද මතකේ.
පුදුමාකාර බයකුයි ත්‍රස්ත වීමකුයි ඉන්නේ නේ. සමහරට ඔන්නෝම කියනකොට මැරුණොත් බයයිචකම. දැන් මතක් වෙන්නේ මොනවාද? ඒ කියන්නේ අපිට නිරන්තරයෙන් පුරුදු කරන ලද හිතක් නැති වුණොත් මොකක් වෙන්නේ නැද්ද? අපිට අන්නර කියන සිතවිල්ල නිශ්චය කරන්න බෑ. ඒක වැඩිපුර කාල සීමාවක් මොකද කරන්නේ? දැන් ඒකට වැඩිපුර කාල සීමාවක් පන්සලේ දානි බාරගෙන දන් දෙන්නද කියලා කියන්නේ මේ. වරදවල ගන්න එපා. මේ කියන්නේ දානි කියන එකෙන් අදහස් කරන්නේ සිල් ඇත්තන්ට දෙන දානියත් මේ මොනවාද හාමුදුරන්ට දෙන දානියත් විතරක් නෙමෙයි. ඒ එකක් විතරයි. අනිත් හැම වෙලාවෙම දානි කියන එක. තමන්ගේ දරුවන්ට පරිත්‍යාගශීලී වෙන්න බැරිද? මහත්යන්ට පරිත්‍යාගශීලී වෙන්න බැරිද? ඒ කියන්නේ යුතුයකම කියන තැන නෙමෙයි. ඉන් එහාට ගිහිල්ලා. නේ? ඊළඟට අසල්වාසීන්ට පරිත්‍යාගශීලී වෙන්න බැරිද? රට වෙනුවෙන්, ගහක් කොළක් වෙනුවෙන්, සතාසිව්පාව වෙනුවෙන් එහෙම වෙන්න බැරිද? වෙන්න පුළුවන්. එතකොට අපි නිරන්තරයෙන් පුරුදු කරන්නේ කොහේද අවස්ථාව නොයෙදෙන තැනම මට කියන්නකො පරිත්‍යාගශීලීකමට. මෙන්න මේ අහවල් තැනේදී කොහොමද මම පරිත්‍යාගශීලී වෙන්නේ කියලා අහන්නකො. එහෙම අහන්න දෙයක් නැහැ. ඕනම තැනකදී මේක මොකක් කරන්න පුළුවන්. සුළු දෙයක්, කුංචි දෙයක් වෙන්න පුළුවන්. නේ? සමහරවිට බස් එකේ ෆුඩ් බෝඩ් එක යනවා. ෆුඩ් බෝඩ් එක යනකොට අනිත් මිනිස්සු නැගින්න හදන්නේ කකුල තියාගෙන දරන්නේ. දැන් මොකක් කරනද? මම චුට්ටක් උඩට ගිහිල්ලා උඹත් කකුල තියාගෙන කියලා අරයත් මොකක් කරගන්නද? එළියන් උඹට දැන් බස් එකේ නැතුවනේ තියෙන්නේ. ඒ මිනිහා දාලා යන්න පුළුවන්ද? දාලා යන්න බෑ. ඒ මිනිහා මොකක් කරගන්නද? එල්ලගෙනම යනවා කොහොම හරි. දැන් මේ මගේ මොකද? ෆුඩ් බෝඩ් එකේදී දාන දෙන්න පුළුවන් විදිය. දැන් ෆුඩ් බෝඩ් එකේදී දාන දෙන්න පුළුවන් නම් වෙන කොහෙද දෙන්න බැරි කියන්නේ? නේ? එහෙම වෙන්නේ නැද්ද? ඔය ෆුඩ් බෝඩ් එක යනකොට කට්ටිය බලන්නකෝ ඔයගොල්ලෝ දැකලාද? ඔය අපිට වඩා හොඳට දානේ පරිත්‍යාග පුරුදු කරන මිනිස්සු එහෙම කද කරන්නේ. හැමෝම මොකක් කරනවද? පොදියක් වගේ එල්ලලා යනවා. කවුරුත් අතාරිනවද? සමහරට අතාරින්නේ නැහැ. කොහොම හරි ඇදගෙන යනවා. සමහරට අනතුරකට යන්නේ. නමුත් ඒ වෙලාවේ මොකක් කරනවද? පරිත්‍යාගශීලීකම කියන එක තමන්ගේ අඩිය පොඩ්ඩක් එහාට මෙහාට කරගෙන හරි එයාට අඩිය තියාගෙන දෙනවා. අන්න ඒ තැනදී පවා මම දෙයක් කරා කියලා සතුටු වෙන්න හිතාගෙන දෙන්නේ තමන්ගේ ඇත්තටම පුරුද්දක් ඉදිරියට ඒක. ඒ මිනිස්සු ඒ වැඩේ කරන්නේ මැරිලා දිවිලෝ ගැන බලාගෙනද? නෑ නේ. ඒ මිනිස්සුගේ සාමාන්‍ය විදිය. නේ? දවසක් මේ අපි මෙතන දේශනා ඉවරලා යනකොට මම මේ පුංචි කතාවක් කියන්නේ. ඔය මේ කවුද අපි හැමෝම හිතන්නේ කිසිම අනග්ගුණක් නැති බණක් දහමක් දන්නේ නැති ගුණයක් නැති කෙනෙක් මේ කවුද? අපිට හිතෙන්නේ කිසිම අනග්ගුණක් බණක් දහමක් නැති නේ මහා නරක මිනිහෙක් කියන්නේ. අපි මෙතනින් දේශනා ඉවරලා ඇති කට්ටිය අපි ඔය මේ දරෝණියක්වත් එක්ක හවස කතා කරගෙන ඉඳලා මෙතනින් යද්දි මායි මේ සුනිතුයි මේ අතන බස් එකේ CTV බස් එකේ ඩ්‍රයිවර් මහත්තයා ඇවිල්ලා අතන ඩ්‍රයිවර් මහත්තයා පාරේ ඉන්න කෙක්කකුත් තියාගෙන. ඊට පස්සේ අපි එතනින් යනකොටම මේ සාගර අතන දෙල් ගහින්නම් බහිනවා. මොකද එයා හරක් බදින්න ආපුවම අර මේ කොන්දොස්තර මහත්තයා දෙල් ගෙඩියක් කඩා ගන්න අර හෙකින් එන යන ඉන්නකොට මොකද්ද කරේ? සාගර. ඔයා ඔක කඩා ගන්න බෑනේ. මම මොකද්ද කරේ? මිනිහාගේ කැහිපිටේ ගහගෙන නැග්ග දෙල් ගහේ. දෙල් ගහින එකල මොකද්ද කරේ? දෙල් ගෙඩි දෙක කඩලා දුන්නා. දැන් එයා ආයෙ මොකද හරක් බදින්න ආයෙ ආපු ගමන් මොකද්ද කරේ? ඒ මිනිස්සෙගේ උදව් ඒ මිනිස්සුන්ට කරේ මොකද්ද? උදව්ව. ගහේ නැගලා දෙල් ගෙඩිය කඩලා දුන්නා. දැන් ඒක උදව් දානයක් නෙමෙයිද? දානයක්. දැන් මේ මිනිහා මොකද්ද කරේ? මහා අනගුණන් නැති නරක මිනිහෙක් කියලා අපිට හිතුනට ඒ මිනිස්සෙගේ අත හොඳ ගුණ නැද්ද? තියෙනවා. ඒ මිනිස්සයා සමාජයට මිනිස්සුන්ට ඕන තරම් උදව් කරනවා. ඒ නිසා අපිට දැන් අපි හිතන්නේ කොහොමද? අපි දාන දෙන්න ඕනේ. සැදී පැහැදී දුන්සිත පහදවාගෙන සුදුරේදී ඇඳගෙන දැන් නේ ඒක අපි වෙනම දැන් තැන් සූදානම් කරගෙන වෙනම තියනවා නිකන් අර ක්‍රිකට් ගහන්න නම් පිටෙන්නක් තියෙනවා වගේ දන් දෙන්නත් දැන් කොහෙද තියෙනවද අපිට? ඒකට අදාළ තැන් හොයාගෙන ඉන්න තැන් නම් කරගෙන තියෙනවා. එහෙම නැහැ. දාන කියන්නේ නිරන්තරයෙන් පුරුදු කරන දෙයක්. පරිත්‍යාගශීලීකම, හිතයිශීකම, හිතවත්කම. මෛත්‍රී කියන්නේ ඕකෙම එක අංගයක්. නේ? ඒක නොතනයි අපි පුරුදු වීසු තැන වෙන්නේ. එහෙම නැතුව මේක අහගෙන හිටියයි කියලා ඕගොල්ලන්ට ලෝක යහපතක් වෙයි කියලා. මෙතනින් එහාට තැන් තියෙනවා. අහගෙන ඉඳලා හදන්න ඕන තැන් ටික තියෙනවා. මම ඒ ටික ඕගොල්ලන්ගේ හදන්නේ ඕගොල්ලෝ මෙතනින් හැදුනොත් විතරයි. ඇයි ඒ ටික ඒක ඊට වඩා වෙනස් කාරණාවක්. ඒක අර දුන්නොත් දුන්න අර මොකද්ද කියන්නේ වන් ෂොට් නොකවුට් කියලා කියන්නේ. ඒක හරියට ඔලුවට දුන්නොත් ඒක කොහොමත් අර බම්බරේට ගල් ගැහුවා වගේ තමයි. හැබැයි තේරෙන්න ඕන ඔලුව තියෙන්න ඕන. හැබැයි මේ ටික නැතුව ඒත්ෙන්ද ගිහිල්ලා වැඩක් වෙයි. ඒකයි මේ ටිකට ගොඩාක් උනන්දු වෙන්න කියන්නේ. මේක දැන් ලෝක යහපතක් වෙනද තමන්ගේම යහපතද? මේකෙන් තමන්ගේම යහපතයි වෙන්නේ. එතකොට මේ මිනිස්සු කොතැනද අසන්තෝෂෙන් ඉන්නේ? අපි අසන්තෝෂෙන් ඉන්නවා. මගේ තැන නැති වුණා. පොලිමේ මගේ තැන අරගෙන වෙන එක්කෙනෙක්. මට අර අච්චර දෙයක් අලාභුණා. මෙච්චර අලාභුණා. මොනවා හරි දේවල් නෙනේ. අපි හැම වෙලෙම බලාපොරොත්තු වෙන තවත් කෙනෙකුට අපි දෙයක් දෙන්න නම් අපිට අලාභ වෙන දේවල් තියෙන ලාභවම තියෙන.
අපෙන් දෙයක් දෙනකොට අලාභයක්ද වෙන්නේ ලාභයක්මද? අලාභයක් වුණාට අපි සතුටු වෙන්නේම අපෙන් දෙයක් කාට හරි ලැබෙනවා දැකලා නම් අපි හැම වෙලේම සතුටින් ඉන්න කෙනෙක් වෙනවා. මම මේ කියන්නේ ඔයගොල්ලෝ පුරුදු කරලා බලන්න මේක. පුරුදු කරලා බලන්න. මම මේක කාලයක් පුරු කරලා තියෙනවා. ඒ නිසා මම දන්නේ මේක ප්‍රතිඵල කොහොමද කියලා. ඒ නිසා මේක අත්දැකීමක් නැතුව මමත් ඔයාලට මේ බණ කියන වගේ කියන එක කියන්නේ මේ නිකන් ඔය කාගේ හරි අහගෙන ආයෙ මේක ආයෙ වමහරනවාම නෙමෙයි මම මේක කාලයක් පුරු කරපු හිත. ඒ නිසා මම මේක දන්න හොඳට. ඔයගොල්ලෝ අහන ප්‍රශ්න මම ඔක්කොම ඕන තැනක් කියන්නේ. මම රහත් වෙලා නිවන් දැකලා නැති වෙයි සෝතාපන්න වෙලා නැති වෙයි. නමුත් ඒ ප්‍රශ්නේ නේ මම මේක දානි කියන එක. පරිත්‍යාගශීලීකම කියන එක. මම සාංගික දාන දීලත් නැහැ. නමුත් කරන්න ඕන තැන් වල ඕනම තැනකදී අදාළ මට්ටමේ. ඒ කියන්නේ නිවට කමට යන්නේ නැතුව අර අන්ත දෙකෙන් නිදහස් වෙලා මේ කාරණාව කරන්න ඕන තැනට අදාළ දේ කරන්න උත්සාහවත් වෙන කෙනෙක්. ඒ නිසා ඔයාලට මම මේ කියන්නේ මේක අත්දැකීමක් නැතුවෙම නෙමෙයි නොකරන්න ඉස්සත් නෙමෙයි. මේක ඕගොල්ලන්ට කියන්නේ මෙතෙන්ට පොඩ මොකක් කරන්නද? චුට්ට දැන් මේ වලට මේකට එකතු වෙන්න බලන්න. එතකොට අත්දැකීමක් ලැබිලා අපි විශ්වාසකින් යුතුව යන්නේ. දැන් යන්නේ විශ්වාසකින් යුතුවද කවුරු හරි කියන නිසාද? කියන නිසා. මම ඕගොල්ලන් මුල් දවසේ කිව්ව විශ්වාසයෙන් ඉන්න. දැන් මොකද කියන්නේ? ඒ කියන්නේ අහන් කියන නිසා එන. දැන් මොකද කියන්නේ? චුට්ටක් මේකට ඇතුල් වෙලා බලන්න. මේකට ඇඟට අරන් බලන්න. මේකට බැහැලා බලන්න. මේ වලට බැහැලා බලන්න. පීනන්න පුළුවන් දෙයක් කියලා. එතකොට ඕගොල්ලෝ මොකක් කරනවද? විශ්වාසයෙන් යුතුව වෙනවා. එතෙන්ට එන්න ඕනේ. අපි අද අලුත් කාරණාවක් කතා කරන්නේ ආයේ කියන කාරණාවමයි අපි මේ ආවර්ජන කරලා ගත්තේ. මේකයි අපිට කැපකිරීම ගොඩාක් කරන්නේ. දැන් අපි අර බුදුහාඳුරු කියන්නේ චරිත වික්කේ දැන් අපි තේරුම් ගත්තේ නැති අය තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. තේරුම් ගත්තයි මොකක් කරන්න ඕනද? ඒක අනිත් කෙනෙකුට ලැබෙන අවස්ථාව සලසන්න උදව් කරන්න ඕනේ. චරිත වික්කේ චාරිකම් කියන පළවෙනි රහතන් වහන්සේලා 69 රහත් වුණාට පස්සේ මොකද කරේ? උන්වහන්සේලා ගත්ත දේ ලෝකයා වෙනුවෙන් පරිත්‍යාග කරා. Taman සතුට වෙලා පැත්තකලා නිකන් ඉඳලා හරි දැන් මමත් රහත් වුණා කියලා පැත්තකලා ඉන්නවද? බුදුහාර බුදු වුණා දැන් අපිට එදින අපි බුදු වුණා අපි නිවන් දැක්කම අපි මොකද කරන්නේ? ඔක්කොම උඹ ලෝණ එකක් කරගෙන දැන් අපි ටටා බායි අපි ගියා. අපි නිදහස් නේද? දැන් එහෙමද කරේ? නිදහස් වෙච්ච රහතන් වහන්සේලා අනිත් කෙනා වෙනුවෙන් මම මෙතෙන්ට ආවේ මම වෙනුවෙන් තව කවුරු හරි කැපකිරීම මම මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ මගේ ගුරුවරයා මම වෙනුවෙන් කෑ ගහපු නිසා කතා කරපු නිසා මේවා කියලා දීපු නිසා ප්‍රායෝගිකව කරලා පෙන්නපු නිසා ඒ නිසා මම ඕගොල්ලෝ වෙනුවෙන් යුතුයකම කරනවා. ඒක මගේ යුතුයකම. ඒ වගේම මම මේක කළ යුතු දෙයක්. මේ ශාසනයෙන් අභියෝග දෙවසා. එතකොට ඕගොල්ලන්ගේ වගකීමක් තියෙනවා මොකද්ද? ඕගොල්ලෝ මේ ධර්ම දැනගෙන තව කෙනෙකුට කියලා දෙන්න යන්න නෙවෙයි. මොකද්ද? පළවෙනි එක ප්‍රායෝගිකව පුරුදු කරගන්න. පුරුදු කරගෙන මේක අවබෝධ කරගන්න. අවබෝධ කරගෙන තවත් කෙනෙකුට මේක අවබෝධ කරගන්න මොකක් කරන්න ඕනද? උදව් කරන්න ඕන. Taman නිදහස් වෙලා, ඒ කියන්නේ බුදුහාම කියන්නේ Taman නිදහස් වෙලා අනිත් කෙනාට නිදහස් වෙන්න උදව් කරනවා. ඒ කියන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාතිනේ. සියලු දානයන්ට වඩා මොකක්ද දානෙ උතුම් කියන්නේ? ධර්ම දානය. කෑම නැති මිනිහෙකුට කන්න දුන්නාම කෑම ප්‍රශ්න විසඳෙනවා. රෙදි නැති මිනිහෙකුට රෙදි දුන්නාම රෙදි ප්‍රශ්න විසඳෙනවා. සන්තෝෂ නැති මිනිහෙකුට සන්තෝෂ දුන්නාම පීඩාව කියන ප්‍රශ්න විසඳෙනවා. ගයක් නැති මිනිහෙකුට ගයක් දුන්නොත් ඒ ප්‍රශ්න විසඳෙනවා. නේ? දහමක් නොදන්න මිනිහෙකුට දහම දුන්නේ නැහැ කියන්නේ. සියලු ප්‍රශ්න කියනවා. සියලු ප්‍රශ්න. ඒකයි මේ දහම සියලු දාන. ඒක නිසා දැන් ඕගොල්ලෝ බණ කියනද කට්ටිය තියෙන්නේ. ඕක කියපු ගමන් මොකක් වෙනවද? තියෙන කාට තියෙන දහස මොකක් කියලා යනවද? අච්චාරු වෙච්ච දහස කියපු ගමන් තියෙන එකත් තේරෙන්නේ නැතිලා යනවා. ඒ මනුස්සයර දැන් ඔය මං කියන්නේ දහම් පාසල යන්න බෑ කියලා අයියේ. දහම් පාසල ගියාම දහම ඉගෙන ගන්න එක දෙන්නේ ඉගෙන ගන්න තියෙන අවස්ථාවක් නැතිලා යනවද? දහම් පාසල ගියාම හරි දේව ගන්න නම් ප්‍රශ්නේ විසඳෙනවා. හරි දේ වැරද්ද දෙයක් වැරදි කෙනෙක්. හරි දේ ගැන කියලා වැරදි ආකල්පයක් කියලා දුන්නොත් දැන් ඒක හදන එක ලේසිද? මෙහෙම හිතන්නකෝ. ඉර පෙන්නලා ඉරේ කියලා කිව්වොත් වැරද්දක්ද? වැරද්දක් නෙමෙයි. ඉර පෙන්නලා ඉරේ කියලා දුන්නොත් ඒක හරි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක වෙනස් කරන්න දෙයක් නෑ. හැබැයි පුංචි කාලේම ඉර පෙන්නලා පුතේ මේක හඳේ කියලා දුන්නොත්. දැන් ඒ දරුවට ඉර මේ ඉර හඳ නෙමෙයි පුතේ මේක ඉරේ කියලා කියන්න දෙන්න ගියාම කොච්චර අමාරුයිද? දැන් ඕගොල්ලන්ට මේ කියලා දෙන්න ගියාම අමාරු වෙලා තින්නේ. ඕගොල්ලන්ට දැන් මෛත්‍රිය කිව්වහම මෛත්‍රිය ඉගෙනගෙන නැද්ද? ඉගෙනගෙන තියෙනවා. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ අලුත් මේ බුදුහාර කියපු මෛත්‍රිය කියලා දෙන්න බැරියයි. ඕගොල්ලෝ දන්න මෛත්‍රිය තියෙනවා. දහම් පාසලෙන් පන්සලෙන් කියලා දීපු මෛත්‍රියක් තියෙන වැරදි මෛත්‍රිය. ඒ නිසා තමයි දැන් අපි දහම් පාසලේ ගියාම දීර්ඝ සත්‍යයෙන් දුක්ෙත්තා කියලා හිතගෙන අර කියන්නේ නේ. දීර්ඝ සත්‍යයෙන් දුක්ෙත්තා නිරෝගීත්තා කියලා එහෙම හැරලා බලනවා. ආයි දුක්ෙත්තා. දැන් ඕක ඉගෙන ගත්තාම ළමයාට හිතෙන මොකක් කියලාද? ඉස්කෝලේදීත් ඕක තමයි කරන්නේ. ළමයාට හිතෙනවා මේක තමයි මෛත්‍රිය කියලා. එයා ඒකට වයසට ගියාට පස්සේ අවුරුදු 80ක් ගිහිල්ලා. එයා දැන් ප්‍රශ්නයක් ආපු ගමන් මොකද කරන්නේ? මෛත්‍රිය වඩනවා. මෛත්‍රිය කොහොමද වඩන්නේ? සියලු සත්‍යෝ නිදුක්කත්වා නිරෝගීත්වා සුවපත්. ඕක තමයි ඉගෙන ගන්න.
දැන් ඕක නෙමෙයි පුතේ මේකයි කියලා කිව්වට පස්සේ අනේ මොන බොරුද අපි ඉස්කෝලේ ඉගෙන ගත්තත් ඕක දහම් පාසලේ ඉගෙන ගත්තත් ඕක දැන් මේ මිනිහට අලුත් දෙයක් කියලා දෙන එකද අමාරු තියෙන එක මකන එකද අමාරු වැරදියට ඉගෙන ගත්ත එක අයින් කරගන්න එකයි අමාරු ඒ නිසා සමහර දේවල් ඉගෙන ගන්නවට වැඩිය හොඳයි ඒ දේවල් ඉගෙන නොගෙන ඉන්නේ ඒකයි මම කිව්ව ඕගොල්ලෝ දැන් බණ කියන්නේ කිව්වොත් ඕගොල්ලෝ කියලා දෙන එකට වෙන්නේ මිත්‍යා දෘෂ්ටියෙන් තවත් මිත්‍යා දෘෂ්ටියකට වැටෙන වෙන්න පුළුවන් ඒ නිසා තමයි හරියටම කාරණාව තේරෙන්න කියලා දුන්නා කමන්නේ. එහෙම නැත්නම් අපි දන්න තැනකට යන්න කෙනෙක් ලාවට දැන් ඕගොල්ලන්ට අර හාඳුරන්ට කිව්වේ මට තේරෙන්නේ නැති දේවල් තියෙනවා හාඳුරනේ. එහෙනම් ඔබ වහන්සේ දැන් සම්මාදිට්ඨිය ගැන ඕනේ කොහේ අපි අර හාඳුරේනේ කරලා හිටියේ. ඒ හාඳුරන්ට මේව විතර අවශ්‍ය නැහැ කො සම්මාදිට්ඨිය ගැන මම ඕනේ. ආර්ය අෂ්ටාංග මාර්ගය. මම ගෝ අපේ හාඳුර කෙනෙක් ඉන්නා මෙන්න මේ මාරන්නේ එක. එතෙන්ට වඩින්න හාමුදුරුවෝ මම කියන්නේ විතරක් පොඩි දේවල් නේ මේ පොඩි දේවල් නේ. ඒ නිසා මේ දේවල් අහගන්න මොකද කරන්න තියෙන්නේ අපි? අදාළ දැනට යොමු කරන්නේ. දැන් සම්මාදිට්ඨිය ඉගෙන ගන්න එපා මේක දැනගෙන ඉතින් දැන් අපි හිතන් ඉති දානේ ආනිසංස දාන විපාක දන්නවයි කියලාද නොදන්නවයි කියලාද දන්නවයි කියලා දැනගෙන හිටපු එකමයි දැනගන්න තියෙන දැනගන්න බැරි වෙන තියෙන එකම දේ දැන් ගොඩක් අය මෙතෙන්ට එන්නේ නැත්තේ එයාලා දන්නවා ඕකෙන් මට දැනගන්න දෙයක් නෑ අද මොනවද කියලා දෙන්නේ අද කර්ම විපාක අප්පෝ ඕක අපි ඉගෙන ගත්තේ මොන්ටිසෝරි කාලේ නේ අද දාන විපාක කියලා දෙනවා. අයියෝ ඕව දන්නේ නැද්ද උඹලා තාම? අයියෝ අපි නම් ඕව දහම් පාසල යන කාලේ දැනගත්තේ. ඊයේ සතිය මොනවද? මෛත්‍රී භාවනාවේ. ෂි. ඕවද ඕක කියලා දෙන්නේ. අපි නම් මේ මොන්ටිසෝරිදී මෛත්‍රී භාවනාව ඉගෙන ගත්තා. අපි මොන්ටිසෝරිදී තමයි මෛත්‍රී භාවනාව. අපි ඕව දන්නේ පොඩි කාලේ. උඹලා දැන් ඉගෙන ගන්නේ. ඒ මිනිස්සු මෙතෙන් එන්නේ නැත්තේ. ඒ මෙතන කියලා දෙන්නේ දානය ගැන, මෛත්‍රිය ගැන. ඕව දැන් තාම කියලා දෙන්නේ ඉච්චරනේ නේ. ඒතර ඒ මිනිස්සු එන්නේ නැත්තේ මෙතෙන්ට ඇයි? ඕව අපි එයාලා දන්න නිසා. දැන් අපි දැනගෙන නෙමෙයි හිටියේ. අපි දැනගෙන හිටියා. ඒ දැනගෙන හිටපු කොච්චර කරත් හුලං ගහන මේක පිම්බෙන්නේ අර ටයර් එකේට වදින්නේ. සිදුවේ පැච්. ඒ කියන්නේ එක්කෝ අපේ අර ගහන හුලං මේ වගේ ප්‍රශ්නයක් එක්කෝ ටයර් එකේ ප්‍රශ්නයක්. අපි කොච්චර වෙලා හිතන් හිටියේ දැන් ඉතින් මේවා විපාක දෙන්නේ මේ ආත්මේ නෙමෙයිනේ නේ. මේවා ලැබෙන්නේ කොහෙද? ඒවා පාර ලබන ආත්මේ ලැබෙන්නේ ඒ උනාට දැන් මේවා ඔක්කොම වෙලා ඇත්තේ. මේක දෙන්නේ ඉතින් ලබන ආත්ම නිසා තමයි තාම ප්‍රතිඵලයක් නැත්තේ කියලා නේ. එහෙමනේ අපි හිතන්නේ. අපි ගොඩක් පින් කළා තියෙන. ඉතින් දැන් විපාක දෙන්න බෑනේ. අනේ පිටින් දිව්‍ය ලෝකයක් නැහැ නේ. මේ දිව්‍ය ලෝකෙ යන්නේ කවද්ද? අපි අමාමා නිවන් සුව ලබන්නේ කවද්ද? මරණයෙන් පස්සේනේ. ඉතින් මේවැ ප්‍රතිඵල බලන්න ඕනේ. මැරිලා බලන්න ඕනේ. අන්න එහෙම හිතාගෙන ඉන්නේ. එහෙම දෙයක්ද මේ බුදුදහම? සම්දිත්තිකෝ, අකාලිකෝ, ඕපනයිකෝ, පච්චත්තම් වේදිතබ්බෝ කියලා බුදුහාමුදුරු කාරණා කීපකින් පෙන්නන්නේ. මේක මැරණින් මත ලැබෙනයි කියලා නෙවෙයි. සාන්දෘෂ්ටිකයි. අකාලිකයි. නේ පත්‍යත්තම් වේදබ තමා විසින්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. Tamanටම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් නම් මේක මේ ආත්මේ මම මැරලා වෙන ආත්මයක වෙන එකෙක් විදිහට ඉපදුනහම මටද ප්‍රත්‍යක්ෂ වෙලා දෙන වෙන මිනිහෙකුටද? කියන ආත්ම පැත්තකින් තියන්නේ කොහොමද මැරලා උපදිනයි කියන එක. මේ ආත්මේ මැරිච්ච මට මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැත්නම් ලබන ආත්මේ වෙන මිනිහෙකුට ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා මට වැඩක් තියෙනවා කියලා අපිට හිතෙන්න පුළුවන් නේ. දැන් අපි හිතන් ඉන්නේ මේ ආත්මේ මට නෙමෙයි මේක ප්‍රත්‍යක්ෂ වෙන්නේ ලබන ආත්මේ ඉපදෙන කෙනා. මම නිවන් මෙහෙදි පින් කරගත්තාම මම නිවන් දකින්නේ කවුද? ඊළඟ ආත්මෙ ඉපදෙන කෙනා. අන්න එහෙම අදහසකුත් අපිට තියෙනවා. ඒ නිසා බුදුහාම මේක පෙන්නනවා මේක අකාලිකයි. මේ කල්මයවා විපාක දෙන එක. එහෙනම් අපි මේ චූටි වෙලාවක් පොඩි මේ අපතර දේශනාවේ මුල් අවුරුද්දේ හිටපෑ පොඩ්ඩක් හමු වෙන ඕනාවක් තියෙනවා. මම නිසා දැන් 5:20යි. මේක නවත්තනවාද? ඉස්සෙල් දේශනාවට හිටපෑ ටික විතරක් නැවතිලා අනිත් අයට යන්න පුළුවන්. අපි ඊළඟ දවස් කතා කරගමු.